ප්‍රතිපත්ති පූජාව කියන්නේ අපේ හිත වෙනස් කර ගැනීම. ඒ කියන්නේ හිතින් අයින් වීම. ඒ කියන්නේ බුදුන් දැකීම කියලා කියන්නේ අපේ තියෙන සතර දුක නවත්ත ගැනීම, ඉවර කර ගැනීම. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් දකිනවා කියලා කියන්නේ. එතකොට ආමිෂ පූජා කළා ඒක දකින්න බෑනේ කිසිදෙයක්. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදුනයි කියලා කියන්නේ බුදු දානහාසේ දේශනා කර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. ඉතින් එහෙම නැතුව සම්මතේ අර බුදු පූජාවල්, ලේව චාරිත්‍ර වායුත් කරන දේවල් කරයි කියලා අපිට ඒකෙන් නිදහස් වෙන්න බෑනේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් 10ක් වගේ ටික තිබ්බට කමන්නේ මේ ඒක ගෙනියන්න දිගට. වචනේ ගෙනියන්න ඕනේ. ප්‍රතිපත්තියෙන් බුදුන් පුදුනයි කියලා කියන්නේ නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම තමයි. වෙන මොකුත් නෙවෙයි කෙටියෙන්ම කිව්වොත්. ඒ අද කරන කිසිම දෙයකින් ඒ කියන සත්‍යයට ළඟා වෙන්න බෑනේ. භාවනාකම කියයි ඒ කිසිම දෙයක පටන් ගන්න කිසිම දෙයක් නෑ ඒගොල්ලන්ට කරන්න. මේ ලෝකයේ මායාව සිහිනේ අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. මොකුත් පටන් ගන්න දෙයක් නෑ මෙතන. අවසන් කරන්නයි තියෙන්නේ. පටන් ගන්න කිසිම දෙයක් නෑ. පටන් ගත්තොත් යමක් තියෙනවනේ. ඒ නිවන් මාර්ගයේ තේරුම් ගන්නයි තියෙන්නේ. ශුන්‍යතා ධර්මය අවබෝධ කරගන්නයි තියෙන්නේ. ලෝකේ සීනයක් මායාවක් කියන එක අවබෝධ කරගෙන සිතෙන් නිදහස් වීමක් වෙන්නේ. මේ ඒකට යන ප්‍රතිපදාව තමයි අපි මේ දේශනාවලින් කියන්නේ. මෙන්න මේකයි මේ වෙලා තියෙන මෙච්චර කාලයක් මේ සසර ස්වභාවය මේ සසරින් ගැලවෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ අර පටිසෝතගාමීව හිතන්න ඕන. ජීවිතේ හොඳට විඳපු කෙනෙකුට ජීවිතේ පිළිබඳ දුක තේරිච්ච කෙනෙකුට මේ දර්ශනේ තේරුම් ගන්න පුළුවන් ඉතින් පණිවිඩය. අපි ලෝකේ කියලා කියනවා. මොකද්ද ලෝකේ කියලා කියන්නේ? නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකේ කියලා කියන්නේ මොකද්ද? ලෝකේ කියලා කියන්නේ පෙර තිබිච්ච දෙයක්ුත් නෙමෙයි. ලෝකේ කියලා කියන්නේ දැන් ඒක තමයි කිව්වේ. දැන් ඔයගොල්ලන්ට හිතනවා ඔයගොල්ලෝ උපදින්න ඉස්සර වෙලා මේ අම්මලා තාත්තලා හිටියා. ගෙවල් දොරවල් තිබුණා මේ අහස පොළොව තිබ්බා. එහෙම නේ තියෙන්නේ. ඒක තිබිච්ච ලෝකයක තමයි මම මේ පුදුනේ කියලා හිතන්නේ. එතකොට තියෙන ලෝකේ තමයි මම මේ ජීවත් වෙලා ඉන්නේ කියලා හිතනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? ලෝකේ කියන එක තිබිච්ච දෙයක්ුත් නෙමෙයි. මේ ශරණයට මොහොතක ඇති වෙලා නැති වෙලා යන්නේ. මේ ලෝකේ කියන එක අපි උපදින්න පෙර ලෝකයක් තිබ්බ නෙමෙයි, තිබිච්ච ලෝකෙක ඉපදුනා නෙමෙයි. මේ සිත නිරෝධ වෙනකොට මේ සියල්ලම අවසන් වෙනවා. සිත නිරුද්ධ වෙනකොට මේ සමස්ත ලෝකයම අවසන් වෙනවා. ඒත් තිබිච්ච දේකුත් නේ හේතු නිසා හට ගන්න දේ හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධයි. එතකොට දැන් ඔයගොල්ලෝ මවුකුසෙන් ඉපදුණු දා ඉඳන් අම්මා දෙතාක් වෙනකන්ම ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? මවුකුසෙන් ඉපදිච්ච මම්මයි මේ ඉන්නේ. එතකොට උදේ ගෙදර ඉඳන් එනකොට හිටි මම්මයි මේ ඉන්නේ. දැන් ඉස්සෙල්ලා වාඩි වෙනකොට හිටි මම්මයි දැන් මේ ඉන්නේ. කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ. නමුත් මොකද්ද මෙතන වෙන්නේ? මොහොතක් පාසා මේ සිතුවිල්ල උපදින තැනදී ලෝකේ උපදිනවා. සිතුවිල්ල අවසන් වෙනකොට ලෝකෙම අවසන් වෙනවා. නමුත් ඒක පේන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒ පේන්නේ නැති නිසා මොකද්ද ගන්නේ? මේ අතුන් කාලයක්කට රැවටිලා අතීත අනාගත වර්තමාන කියලා දිගට සංසාර ගමනේ යනවා. ඉතින් එක ෂණයකදී මේක තේරුම් ගත්තොත් මොකද්ද වෙන්නේ? මේ සලආයතන ටික නිරෝධ වෙලා මේ කාම රූප අරූප කියන තුන් ලෝක ධාතුවෙන් නිදහස් වෙලා ඉවරලා මොකද්ද වෙන්නේ? නිර්වාණ ධාතුව තුල උපදිනවා. ඒකට ඇත්තටම බුදුජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වුණේ නැහැ. බුදුජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණේ නැහැ. බුදුජාණන් වහන්සේ කාම ලෝකේ පහළ වුණේ නැහැ. රූප ලෝකේ පහළ වුණේ නැහැ. අරූප ලෝකේ පහළ වුණේ නැහැ. බුද්ධ කියලා කියන්නේ කෙනෙක් පුද්ගලෙන්නේ පණිවිඩයක්. ඒකට අපේ කට්ටිය මොකද්ද ගන්නේ? මේ බුදු පිළිමයක් හදාගෙන වැඳ ඉදියා කියන නිවන් දකින්නවද? නිවන් දකින්න නම් ඈත විශ්වයෙන් පණ තියෙන කෙනෙක් මනුස්ස ලෝකෙට ඇවිල්ලි ඉවරලා මේ පණිවිඩය කියනවා. මේ පණිවිඩය කියලා ඒගොල්ලෝ යන කාලයකට වතාවක්. ඊට පස්සේ පණිවිඩය ඇහෙනකොට පිම්පිරිච්ච කට්ටිය ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉවරලා නිවන් අවබෝධ කර ගන්නවා. හුඟක් වැඩි පිරිසක්ම ඒගොල්ලන්ට ආර්ය අපවාද කරලා අපාගත වෙනවා. ඒකයි කරන්නේ. මොකද මේක තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. මොකද කියන්නේ ඔක්කොම අනිත් පැත්තට. පටිසෝතගාමී හිතන ක්‍රමයන්නේ කියන්නේ. ඒකට අද සාම්ප්‍රදායික වත් පිළිවෙත් බුදු පූජාවල් කරන මිනිස්සු මේකට ගැටෙනවා. නව බුද්ධ ස්වභාවය කියන්නේ ඒකයි. රූපයෙන් දකින්න බෑ ධර්මයෙන් දකින්න කියලා කිව්වේ ඒක. සෝ ධම්මං පස්සේ සෝමං පස්සේ. ඒ කියන්නේ එක ශණයක මේ මැරිලා ඉපදිලා ආර්ය ජාතිය උපදිනවා. නිර්වාණ ධාතුව තුළ. ඒ උපතීත භවයට අයිති නෑ. එක ශණයකින් මේ පැත්තේ 6යි අර පැත්තේ 6යි විඥාන 6යි. ඒකට කියන්නේ අටලොස් ධාතුව. ඔබට මතක ඇති මලියදේව මහරහතන් වහන්සේ වට්ටාරමේ දේශනා කරේ toy දේශනාව. චචක්ක දේශනාව. 6 18යි. මේ පැත්තේ 6යි අර පැත්තේ 6යි විඥාන 6යි. ඔන්න 18. ඔය අටලොස් ධාතුවෙන් නිදහස් වෙලා එක මොහොතක මේ ශුන්‍යතා දර්ශනය අවබෝධ කරගෙන සදාර්ථනික වෙනවා. අමරණීය වෙනවා. ඒ තමයි නිර්වාණ ධාතුව. ඒ උපත මේ කවදා වෙනස් වෙන්නේ අමරණීය. ඒකයි ඔබට මම දකින්න ඕන නම් ධර්මයේ දකින්න කියලා කිව්වේ. ඒ නිවනට කිය කෙනෙක් නැහැ පඨවි ධාතු. න ආපෝ ධාතු න තේජෝ ධාතු න වායෝ ධාතු න ආකාසානං ඡායතන න විඤ්ඤාණං ඡායතන න ආකින්චඤ්ඤායතන නායන් ලෝකෝ. අර කියන්නේ
න පරලෝක උබෝ චන්දිම සූර්ය. ඔය විදියට බලාගෙන ගියාට පස්සේ නිවනට ගිය කෙනෙක් නැහැ. ඒ නිවන ඉන්න කෙනෙක් නැහැ. හැබැයි නිවන කියන දෙයක් තියෙනවා. ඒක සදාතනිකයි. එතකොට අපි කිව්වා නේද අර මේ භෞතිකව ඔබට පේන මේ රූප ලෝකයේ, ශබ්ද ලෝකයේ, ගන්ධ ලෝකයේ මේ පුරාණ කර්මික විපාකයක් කියලා. ඊට පස්සේ මම මේ දේශනාවල කියලා ඇති මේ පේන දේවල් කිසි දෙයක් එළී තියෙන දේවල් නෙමෙයි. එතකොට මේ ඔබට පේන පොළොව, අහස, ඔබේ රූපය මේ එළී තියෙන එකක් නෙමෙයි. නමුත් මේ දැන් හට ගන්නට පෙර මේ දැන් මෙතන මේ එක හිතක් නිරුද්ධ වෙන හැම මොහොතකම මේ සමස්තය මායා ලෝකයේම අවසන් වෙනවා. නමුත් ඒක පේන්නෙත් නෑ අපිට. අපිට මේකයත් මෙහෙම තියෙනවා කියලා පේනවා. මේ මහ පොළොව මේ භෞතික රූප සියල්ලම මෙහෙම තියෙනවා කියලා අපිට පේනවා. නමුත් මොකද්ද මේක ඇත්තම தත්ත්වය මේ අහස පොළොව රෑ වෙනවා එළි වෙනවා ඉර පායනවා හඳ පායනවා මේ කිසි දෙයක් එළී තියෙන දේවල් නෙමෙයි පුරාණ කර්මික විපාකයක් විදියට අපිට කර්මෙට පේන දේවල්. එතකොට ඒ සංසිද්ධිය නිරෝධ වෙන විදිය ක්ෂණයක දකින්නවා යම් කිසි කෙනෙක්. ඒ කර්ම න්‍යාය විපාක වටේ ඔක්කොම ටික. ක්ෂණික හේතුඵල නිරෝධය දකින්නවා කියලා කියන්නේ. එහෙම නැතුව හිතා යන එක නිවනක් නෙමෙයි මේ තියෙන්නේ. ඒක ඒ විදියට වෙන්නේ නැතුව කවදාවත් මේ දුක කෙරෙවල ලෝක නිරෝධය දකින්න බෑ. ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂව දකින්නවා. දැයිදා ගයාවේදී බෝධි මූලයේදී බෝසතාණන් වහන්සේ මොකද්ද කිව්වේ? මේ ලෝකයේ සමුදයයි පෙර නිවසු විරු දහමක් මම දැක්කා. දෙයක් අවබෝධ වුණා. ඒත් එක්කම බුදුහාමුදුරු සිංහනාදයක් කරා මොකද්ද? මේ ලෝකේ නිරෝධයයි යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ සංසිද්ධිය හැම මොහොතක් පාසාම වෙනවා මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය. දැන් ඔයගොල්ලෝ මේ ෆෑන් එක දිහා බලාගෙන ඉන්නවා. මේ මල් පෝච්චිය දිහා බලනවා. දැන් මේ ෆෑන් එක දිහා බලාගෙන ඉන්නකොට දැන් ඔයගොල්ලන්ට හිතන්නකෝ විඥානය සකස් වෙලා තියෙන්නේ කියලා. මේ ෆෑන් එක දිහාම බලාගෙන ඉන්නවා. මොන දැන් හිත සකස් වෙලා තියෙන්නේ. ෆෑන් එක දිහා බලාගෙන ඉඳලා මල් පෝච්චිය දිහා බලනකොට මොකද්ද උනේ? විඥානය නිරුද්ධ වුණා. නමුත් අර ෆෑන් එක දිහා බලපු කයින්වත් හිතින්වත් ඔය එක්කෙනෙක්වත් මේක දිහා බැලුවේ නැහැ. ඒතකොට බලන්න කොච්චර දර්ශනීයක්ද මේ තියන්නේ කියන එක. නැවත ඔයගොල්ලන්ට හිතෙන්නේ මේක බැලුවම මම්මයි මේකක් බලන්න කියලානේ. ඔන්න ඔය කියන එක එක ෂණයකදී විපස්සනාවකින් දකින්න ඕන සතර සතිපට්ඨානය වඩ. සතර සතිපට්ඨානය වැඩුණොත් නිවන වැරදුණයි කිව්වේ ඔන්න ඕකටයි. එහෙම නැතුව මේකට නෑ මේකත් නෑ අරකත් නෑ කියලා හිතාගත්තොත් නියත මිත්‍යා දෘෂ්ටියකට යන්න වෙන්නේ. ගිහිල්ලා පාගත වෙන්නේ. මේ පණිවිඩය අහලා ගිහිල්ලා ඉවර වෙලා එයාට අවුරුදු 7ක් වේවා 10ක් වේවා කොතනකදී හරි මෙන්න මේ දර්ශනය තමයි දකින්නේ. එක ෂණයකින්. ඒක දැකීමයි කෙලෙස් අයින් වෙනවා. ඔක්කොම සංසිද්ධි ඔක්කොම එකටම සිද්ධ වෙන්නේ. ශුන්‍යතාවය. මේක දිහා බලලා අර්ග දිහා බලනකොට මේ සමස්තයම නිරුද්ධ වෙනවනේ. හැබැයි අර නිර්වාණ ධාතුව ලෝක නිරෝධයේ ප්‍රත්‍යක්ෂව දකින්න වෙලාවේදී මේක දිහා බලලා අර්ග දිහා බලනකොටම අතන මුකුත් හම්බ වෙන්නේ නැහැ. එතනින් වැදිනකොටම ශුන්‍යතාවයක් දැක්කම මේකෙන් ඈතර වුණා. රූප නාම විඥාන කිසි දෙයක් පනවන්න බෑ ඒකනට. ඒක තමයි උඩ ගිහිල්ලා පහළට වැටෙනවා වගේ දැනෙනවා කියලා කියන්නේ බුදුම සමාධියකින් එතන. එතකන් ඕගොල්ලන්ට බලන්න ඕන මේ විපස්සනාව තමයි දැන් මේ කියවෙන්නේ. ඒකත් දැන් ඒතකොට පුද්ගලයෙක් හැටියෙන්නේ වෙන විදිය බලාගෙන ඉන්නවා ටිකක්. ඒකට තමයි උදේඅබ්බජානය කියලා කියන්නේ. අර මේ ස්කන්ධ ටිකේ උදේවයි කියලා කියන්නේ. ඔන්න දැන් අර ස්කන්ධ ටිකේ උදේවයි ගැන මම ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ඇහුවා. ඒ වෙලාව ඒක මේ වෙන විදිය. දැන් මේ පෑන් එක දිහා බලාගෙන ඉන්නකොට මොකද්ද ඔයගොල්ලන් කට්ටියමටම හිතෙන්නේ? පෑන් එක දිහා බලාගෙන ඉන්නකොට බලන්න කියන එක්කෙනා මේ පැත්තේ බම. බලන්න මේ පැත්තේ. බලන දේ අර පැත්තේ කියලා හිතන්නකෝ. ඕක නිමිත්ත හොඳට බැඳ ගන්න ඕන. මම දකින්න රූපයක්, රූපය දකින්න මම. එතකොට දැන් ඕක දිහා බලාගෙන හිතන්න මම දැන් මෙතන තියෙන රූපයක් පෙන්වන්න හදනවා. බාහිර රූපේ දැන් දකින්න කෙනා රූපේ තියෙනවද? දකින්න කෙනා ඉන්නවද? එහෙනම් බලන්නාත් නැහැ, බලන දේකුත් නැහැ, බලන මමත් නැහැ නේද සාමයකට? ඒ රූපයට තාම සලආයතන සකස් වෙලා තියෙනවද? නෑ නේද මොකුත්. එහෙනම් ආධ්‍යාත්මික ආයතන සකස් වෙලා නැහැ තාම. බාහිර ආයතන සකස් වෙලත් නැහැ. විඥාන සකස් වෙලත් නැහැ නේද? මමත් නැහැ නේ. නමුත් ඕගොල්ලන්ට හිතෙන්නේ දැන් මේක දිහාම බලාගෙන ඉඳලා මම මේ රූපේ පෙන්නකොටම ඕගොල්ලෝ බලනෝ නේද ඒ රූපේ. බලනකොට මං කිව්වා නේද දැන් ඒක බලන කයත් නැහැ හිතත් නැහැ මමත් නැහැ ආයතනත් නැහැ මුකුත්ම නැහැ කියලා. ඒක දිහා බලනකොටම ඕගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ මේක බලපු මමමයි මේ කයමයි මේ ඇහැමයි මේ රූපමයි අරකක් බලන්නේ කියලා. ඔන්න ඕක දිහාම බලාගෙන ඉඳලා මං ඒක පෙන්නකොට ඕක හරියට තේරුම් අරගෙන වැදින්න ඉතින් එතන නිරෝධය. එච්චරයි භාවනාව නිවන් දකින්න. හේතුන් නිසා හට ගන්න ඵලය හේතුන් නිරුද්ධයෙන් ඵලය නිරුද්ධයි. පෑන් එක දිහා බලාගෙන ඉන්නකොට මම දැන් මේ පෙන්වන්න හදන රූපේ බලන මම නෑ. ඒක බලන ඇහැ නෑ. කිසි දෙයක් නෑනේ. ආධ්‍යාත්මික ආයතන එක්කන්තය බාහිර ආයතන එක්කන්තය. ආධ්‍යාත්මික ආයතන තාම ගැට ගැහිලා නෑ. ඒ කියන්නේ තාම මුකුත් වෙලා නෑ ඒ ටික.
ඒ කියන්නේ මේ හිතනවා දැන් මේ ඇහැ පැත්ත මේ පැත්ත කියලා හිතන්නකො එතන සකස් වෙලා නැහැ. රූප පැත්ත මේ පැත්ත සකස් වෙලා නැහැ. මැද විඥාන පැත්ත මේ පැත්ත සකස් වෙලා නැහැ. මම මෙයා කොහොමවත් නැහැ. එතන වේදනා සැප දුක් උපේක්ෂා මුකුත්ම නැහැ නේද? ත්‍රිවිධ වේදනාව සකස් වෙලා නැහැ. ජාති ජරා මරණ මුකුත් සකස් වෙලත් නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මේ වෙලාවේ නේද මේ මොහොත තියෙන්නේ. මේ මොහොතේ දැන් මේ වෙලාවේ දැන් විඥානය තුලනේ මම ඉන්නේ. මේ වෙලාවේ විඥානය තුල තමයි උපත මරණය කියන එක තියෙන්නේ. මේ වෙලාවේ විඥානය තුල නේද ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දැනුම තියෙන්නේ. මේ වෙලාවේ විඥානය තුල තමයි මොකද්ද මේ අතීත අනාගත කාලාතර ભેදය මුළු සමස්ත විශ්වයම තියෙන්නේ. මේ මොහොත සකස් වෙන විඥානය තුල. ඊට පස්සේ ඒක දිහා බලාගෙන ඉඳලා මොකද්ද කරන්නේ? මම කියනවා මේ මල් පොච්චි දිහා බලන්න කියලා. එතකොට මොකද්ද උනේ? ඔන්න ඔය විදිහට බලන්න තියෙනවා. එතකොට අරක බලපු විඥාණයෙන් මේක දිහා බලන්න බෑ. මේක බලපු විඥාණයෙන් අරක දිහා බලන්න බෑ. ඇයි මේ පෑන් එක දිහා බලපු හිතින් මල් පොච්චි දිහා බලන්න බැරියයි? මොකක් නිසාද එහෙම වෙන්නේ? මොකද්ද? ඇයි පෑන් එක බලපු විඥාණයෙන් මල් පොච්චි දිහා බලන්න බැරි හිතින්? පෑන් එක බලපු හිතින් ඇයි මල් පොච්චි දිහා අපිට බලන්න බැරි? රූපය වෙනස් නේ. රූපය වෙනස් වෙනකොට රූපය නිත්‍යද අනිත්‍යද කියලා ඇහුව බුදුහාමුදුරුවෝ නේද? රූපේ විඤ්ඤාණය නිත්‍යද අනිත්‍යමයිද කියලා ඇහුවේ. දැන් මේ පෑන් එක කියන රූපේ වෙනස් නේ රතර මහා ධාතු රූපේ. මේ ලේසි දරින් ගන්න ඕන. ඒකල පටලවා ගන්න නැත්තම් මල් පොච්චි කියන එක වෙනස් නේ. එතකොට දැන් මේක දිහා එතකොට මේ බාහිර රූප දෙක තියෙන්නේ. ඒ දෙක විදියට ගන්න මේ කය. තේන්න. දැන් මෙහිම බලනකොට එතන මොකුත් නැහැ. මෙහිම බලනකොට අතන මොකුත් නැහැ. මෙහෙම බලනකොට මෙතන මොකුත් නැහැ. නමුත් ඕගොල්ලන්ට හිතෙනවා මෙතන මේ බලන මෙතන මම ඉන්නවා මෙහෙම අතන වෙනම තියෙනවා. අපිට එහෙම පේන්නේ නැහැ. අපිට මෙතන පේන්නේ නැහැ අතන පේන්නේත් නැහැ. ඇයි මේ වෙලාවේදී නේද දැන් විඥාන දැනුම තුල නේද මම ඉන්නේ. මේ වෙලාවේ විඥාන දැනුම තුල තමයි අර සමස්තයම තියෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දැනුමක් තියෙන්නේ. ඊට මේ රූපය වෙනස් අර සතර මහා ධාතු රූපය වෙනස් නේද? ඔය රූප දෙකක් තියාගෙන මම භාවනාව දෙන්නේ ඒකට තමයි. මේ ධාතු රූප වෙනස් අර ධාතු රූප වෙනස්. එතකොට දැන් මේක දිහා බලාගෙන ඉන්නකොට කයයි හිතයි කියලා ගන්නකො වෙන මුකුත් පටලවන්න ඕනේ නැහැ. කයයි හිතයි. එතකොට කය කියන්නේ මොකක්ද? ඔන්න රූපය. හිත කියලා කියන්නේ ඒක දකින්න හිත. පෑන් එක දකිද්දි කය සකස් වෙලා තියෙනවා දෙහා පැත්තකට. කය සකස් වෙලා නැහැ කියලා කියන්නේ මොකද්ද? මල් පොච්චිය නේද? හිතත් නැහැ නේද? ඊට පස්සේ මේක දිහා බලාගෙන ඉඳලා අරක දිහා බලනකොට මෙතන මොකද්ද වෙන්නේ? කයයි හිතයි අවසන් වෙනව නේද? හොඳයි මේක ඉඳන් අරකට පයින් තැන නැද්ද? සුන්නයි නේද? ඛණ්ඩනයකුත් තියෙනව නේද? එතකොට මේ දැන් මේ මොහොතේ සකස් වෙච්ච හිතේ නේද ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දැනුම තියෙන්නේ. උපත මරණේ තියෙන්නේත් ඕකේ නේද? ඇයි කය දන්නවද උපදිනවයි කියලා? දැන් මේ පෑන් එක දන්නවද පෑන් එකක් කියලා? මේ කය දන්නේ නැහැ නේද කයි කියලා? එහෙනම් දැන් මේ වෙලාවේ සකස් වෙන හිතේ නේද උපත මරණේ තියෙන්නේ. අතීත අනාගත කියන කාලත්‍ර ભેදේ තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ මේ හිතේ නේද? එතකොට දැන් මේක දිහා බලාගෙන මේක දිහා බලනකොට මොකක්ද උනේ? විඥානය වෙනස් වුණාද නැද්ද? ඇයි විඥානය වෙනස් වුනේ? සතර මහා ධාතු වෙනස් වුණා නේද? අන්න රූපේ වෙනස් වෙද්දි විඥානය වෙනස් වෙනවා. නාම ධර්ම ටිකක් වෙනස් වුනේ නැද්ද? ඇයි පෑන් එක දිහා බලපු රූපේ මේක දිහා බලන්න බෑ. වේදනාව වෙනස්, සංඥා වෙනස්, සංස්කාර වෙනස්, විඥානය වෙනස්. අන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය. එතකොට මම කියලා ගන්නවා. දැන් පළවෙනි මයන්න කියලා දෙවෙනි මයන්නට එනකොට රූපේ වෙනස් වෙනවා, වේදනාව වෙනස් වෙනව නේද? අන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය. අකුරක් ගානෙත් ඔය සංසිද්ධිය සිද්ධ වෙනවා කම් මේ කියන්නේ. නමුත් අර මෙහෙම ඉස්සරහින් රූප දෙකක් දිහා බලාගෙන කරන එකේදී මොකද්ද ඔයගොල්ලන්ට තේරෙන්නේ? මේ බාහිර වෙනස් රූප දෙකක් ගන්න උපක්‍රමයක් කරන්න මේක. හොඳටම තේරෙනවා මේක මේ තේරුම් ගන්න විතරයි ඕන කරන්න දෙයක්වත් නෑ මේ භාවනාව න ะ. මේ කියන එක තේරුම් ගන්නකොට මේ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට නම් සෝතාපන්න වෙන්න පුළුවන් මේ මොහොතේදී. ඇයි හොඳටම තේරෙන්නේ මේ රූප වෙනස් මේ රූප වෙනස්. එතකොට ඕගොල්ලන්ට හිතනවා දැන් මෙහින් බලනකොට මෙතන කයවල දෙක මෙහෙම තියෙනවා අතන දෙක අහනම තියෙනවා කියලා. නෑ. මෙහෙම බලනකොට මෙතන මොකුත් නෑ. තේරෙන්නේ? දැන් මෙහෙම ඇහින් බලනකොට කය පිළිබඳ දැනුම නෑ. දැන් කය ගැන හිතන්නකෝ. දැන් කය ගැන හිතනවා අපි මෙහෙම බලනකොට හොඳේ. කය ගැන හිතනවා. දැන් කය කියලා කියන්නේ මොන කය ගැනද ඔය හිතන්නේ? හිතේ තියෙන කය නේද? මෙන්න දැන් කය. දැන් මං ඇහින් බලාගෙන ඉන්නවරක දිහා දැන් මට චක්කු විඥාණයට වැඩිය කාය විඥාණය පිළිලා තියෙන මොකද මේ කටු යනගෙන මේ ඒ වගේ රිදිල්ලක් දැන් මෙතන කාය වේදනාවක් ඇති වෙනවනේ. එතකොට ඇහැ අරගෙන හිටියට දැන් මේ කාය වේදනාව අන්න ඒ වගේ තියෙනවා. ඒකත් ඇස් දෙක පියාගෙන ඇස් දෙක ගැන හිතනවා. එතකොට ඇස් දෙක පියාගෙන ඇස් දෙක ගැන හිතනවා. ඇස් දෙක අරගෙන ඇස් දෙක ගැන හිතනවා. රූපේ ගැන හිතනවා, විඥානය ගැන හිතනවා. ඔන්න ලේසිම ක්‍රම. දැන් බුලත් වට්ටි දිහා බලාගෙන ඉන්නවා. බුලත් වට්ටි දිහා බලාගෙන ඉන්නකොට මෙතන තියෙනවා මේ
ಜಾති 4-5ක් විතර වගේ. නමුත් ඕගොල්ලන්ගේ ඇස් ඉදිරියට ඔක්කොම පේනවා මේ ටික. එතකොට දැන් හුණු එක දිහා බලලා පුවක් ගෙඩිය දිහා බලනකොට මොකක්ද වෙන්නේ? රූපේ වෙනස් වෙනවද නැද්ද? හොගාල මේ ටිකක් යනවා වගේනේ වීඩියෝ ටිකක්. ඇයි දැන් මෙතන තියෙනවා ಜಾති 5ක් විතර. ಜಾති 5 වෙනස් වෙනවා සමග මේ ටික ඔක්කොම වෙනස් වෙනව නේද? එහෙනම් මේ විඥාණයට අපකයක් තියෙනවා. මේ කය කියන දැනුම තියෙන විඥාණය තුල. ඇහැ කියන දැනුම තියෙන විඥාණය තුල. නාසය, දිව, ශරීරය, මනස, සලආයතන පිළිබඳ දැනුම තියෙන විඥාණය තුල. ඒ විඥානේ නිරෝධ වෙනකොට සලආයතන ටික නිරෝධ වෙනවා. ඒ විඥානේ නිරෝධ වෙනකොට උපත මරණය කියන ටිකත් අවසන් වෙනවා. අතීත අනාගත කාලත්‍ර ભેදෙම අවසන් වෙනවා. දැන් විඥානේ හදා ගන්න තැන විඥානේ හැදෙන්න තැන තියෙනවද එතකොට? එළිය ලෝකයක්. ඔන්න නියම ශුන්‍යතාවයේ දකින්න ක්‍රමයක්. මං කිව්වා නේද ඔයගොල්ලන්ට මේ ඇහැට පේන මේ භෞතික ලෝකයක් මේ ඇහැට පේන මේ කයත් පෙනීම දෙකම එකයි නේද? මේක ආධ්‍යාත්මික කය ආක බාහිර කය කියලා කවුද හදාගෙන තියෙන්නේ? අපි නේද ඉතින්. මේක ආධ්‍යාත්මික කය අරක බාහිර ලෝකේ බාහිර කයවල් කියලා අපි හදාගෙන තියෙන්නේ. එතකොට මට ඔයගොල්ලෝ දිහා බලනකොට මේ බාහිර රූප පේන්නේ. මේක මෙහෙම බලනකොටත් මේකත් බාහිර රූප. එතකොට බලාගෙන ගියාට පස්සේ අපි කිව්වා නේද මේ ඇහැට පේන රූප ලෝකේ එළී තියෙන එකක් නෙමෙයි කියලා. ඇතුලෙන් පෙන්වල දෙන එකක් කියන එක. අපි කිව්වා නේද ඊට පස්සේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. අන්න එතන එක්ෂණික හේතුඵල නිරෝධය දකින්න ඕන අපි. ඔය විපාක වටේ නිරෝධයයි දකින්න ඕනේ. ඒක දකින්න නම් ස්කන්ධ ටිකේ උදේවැය දකින්න ඕන. ඒක ස්කන්ධ ටිකේ උදේවැය කියලා කියන්නේ මොකද? අර හේතුන් නිසා හදාගත්ත ඵලය හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරෝධයි වෙලාවේදී. ඊට පස්සේ මොකද්ද කරන්නේ? හේතුව නිරුද්ධ වීම ඵලය නිරෝධ වුණාට අපිට ඔය ඵල නිරෝධය පේන්නේ නැති නිසා මොකද්ද වෙන්නේ? අතීතයෙන් අරගෙන වර්තමානෙ ඉඳලා අනාගතයට ඉතුරු වෙනවා. අතීතයෙන් අරගෙන වර්තමානෙ ඉඳලා අනාගතයට ඉතුරු වෙන වැඩ පිළිවෙලක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ස්ථಿತಿ පිටට හරි කන්ටයි නාසයටයි දිවටයි ශරීරයටයි මනසටයි. ඔයගොල්ලන්ට රූපයක් අරඹයා නිමිත්තක් පහළ වෙනකොට මොකද්ද වෙන්නේ? සිතුවිල්ල පහළ වෙනකොට දකින්න පෙරක් තිබ්බා. දැක්කට පස්සෙත් තියෙනවා. කියන එක තිබුණා තියෙනවා. තිබුණා තියෙනවා කියන එක පේනවනේ ඔයගොල්ලන්ට. එතකොට අර වර්තමාන මොහොතේදී තියෙනවා කියන ආපහු රැවටෙන නිසා අනාගතයක් එතනම නිර්මාණය වෙනවා. ඒතකොට අතීත ස්කන්ධ පංචකයත් අනාගත ස්කන්ධ පංචකයත් වර්තමාන මේ මොහොත තුල තමයි පටිච්චසමුප්පාදේ සකස් වෙන්නේ මෙතන. නමුත් මේ මොහොතේ නිරෝධය දැක්කොතින් අපි අංකිත කෙනේ. ඉතින් එතන ඉඳන් අනාගතේ ඊළඟ භවයේ හැදෙන්නේ නැහැ එතන ඉඳන්. ඒක තමයි භාවනාව. විපස්සනා. හැබැයි ඒක දකින්න ඕන අර විදිහටම අපි තේරුම් අරගෙන මේ විපාක නාම රූප දෙකක් තියෙන ස්කන්ධ විපාක ස්කන්ධ ටිකක්. ඒ කියන්නේ කර්මයකට විපාක ටිකක් තමයි මේ පේන්නේ. මේ පේන දේවල් එළිය තියෙන දේවල් නෙමෙයි. ඔන්න බලන්නකෝ එළියට. මේ පේන පොළොව එළිය පොළොව නෙමෙයි මේ පේන්නේ ඔයගොල්ලන්ට. මේ පේන අහස කියන එක එළිය අහස නෙමෙයි පේන්නේ. රෑ වෙන්නේ එළියට නෙමෙයි, දවල් වෙන්නේ එළියට නෙමෙයි. ඒ කියන්නේ එළිය තියෙන එකක් නෙමෙයි එතන වෙන්නේ. මේ මැවෙන ලෝකයක් මෙතන වෙන්නේ. මොකද පෙර කරපු කර්මයන් නිසා හැදිච්ච මැෂින් ටිකක් මේක. දැන් මේ මල් පෝච්චිය පේනව නේද ඔයගොල්ලන්ට? මේ මල් පෝච්චිය ඔතන අපි හිතමු 20ක් ඉන්නවයි කියලා. ඔතන 20ක් හිටියොත් මල් පෝච්චි 20ක් ඔයගොල්ලන්ට පේනවා. මල් පෝච්චි 20ක් පේනවා. හැබැයි මේ මල් පෝච්චියක් නෙමෙයි. ඔය දැන් මෙයිට පේන මේ මහත්යට පේන මල් පෝච්චි නේ එහා පැත්තේ ඉන්න කෙනාට පේන්නේ. එහා පැත්තේ ඉන්න කෙනාට පේන එක නෙවෙයි එහා පැත්තේ ඉන්න කෙනාට පේන්නේ. ඔය 20ක් ඉන්නවනම් 20ට මල් පෝච්චි 20ක් පේනවා ලෝක 20කින්. හැබැයි මේකත් නෙමෙයි. ඒ කියන එක තේරෙනවද කියලා බලන්න. ඔයගොල්ලෝ 20ක් 20 දෙනෙක් ඔතන ඉන්නවනම් මල් පෝච්චි 20ක් ඔයගොල්ලන්ට පේනවා. ඒ පේන්නේ මේකත් නෙමෙයි. ඔන්න බල්ලෝ 20ක් ඉන්නවා. බල්ලෝ 20ක් ගිහිල්ලා වලවල් 20කට එබෙනවා. ඔන්න දැන් උපමා උපමේයට ගලපන්න ඕගොල්ලෝ කරන වැඩි. බල්ලෝ 20ක් ඉන්නවා වලවල් 20කට එබෙනවා ගිහිල්ලා. මම ප්‍රඥාවෙන් හිතන්න. බල්ලෝ 20ක් ඉන්නවා වලවල් 20කට එබෙනවා කියලා හිතන්නකො ගිහිල්ලා. දැන් බල්ලෝ 20 වලවල් 20ට එබෙනකොට මොකද්ද වෙන්නේ? බල්ලෝ මොකද්ද වෙන්නේ දැන්? බාහිර බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනව නේද? ඊට බුරනවා පයින්නවා නේද? කාය කම්මේ වචී කම්මේ. බුරලා පැනලා ඉවර වෙලා මොකද්ද කරන්නේ? දැන් බල්ලාට බුරනකොටත් මේ පේනව නේද? වතුර වරි බල්ලෙක් ඉන්නවා ඒකේ කටහොල්ලන එක පේනවා. සද්ද ඇහෙනව නේද? නම බල්ලා දන්නේ නැහැ නේද ඌම බුරන සද්දේ මේ ඇහෙන්නේ කියන එක. නේ? ඌම කටහොල්ලන සද්දේ මේ ඇහෙන්නේ කියන එක. ඔන්න හොඳ තේරුම් ගන්න. ඊට පස්සේ දැන් බල්ලා බුරලා පැනලි වෙලා ගහක් ගාවට එනවා. ගහක් ගාවට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. දැන් ගස් 20ක් ගාවට ඇවිල්ලා වාඩිලා ඉන්නවා කියනකො බල්ලෝ 20 දෙනා. දැන් බල්ලෝ 20 දෙනාට අර බලවල් 20 බල්ලෝ 20ක් ඉන්නව නේද? මනසේ. නමුත් ඌට පළවෙනි දවසේ තිබුණු වෙලාවේ හම්බුණාද? නෑ නේද? දැන් ඉඳලි ඉවරලා ආපහු මොකද්ද කරන්නේ? ගොරෝලා හිතා ඉඳලි ඉවරලා දැන් 20 දෙනාම ආපහු යනවා. ගිහලා වෙලා මෙහෙම එබිනව නේද? එබුණාට පස්සේ ආපහු මොකද්ද වෙන්නේ? ආපහු ඡායම් පේනව නේද? මං කිව්වා නේද මේ මල් පෝච්චිය උපමාව. මේ මල් පෝච්චිය 20 දෙනෙකුට 20 ආකාරයකින් පේන එක. දැන් අර උපමාවට ගලපන්න මේ කියන එක. ඊට පස්සේ මේකත් නෙමෙයි කියලා කිව්වා නේද?
දැන් බල්ලට එබෙන්න පෙර වලේ බල්ලෙක් හිටියද? එබුණාට පස්සේ ඉන්නවද? එහෙනම් මං කිව්වා නේද මල් පෝච්චි 20ක් පේනවා කියලා ඔයගොල්ලන්ට. මේකත් නෙමෙයි කිව්වා නේද? දැන් තේරෙනවද? එතෙන් මේ පොළොව පේනෝනේ ඔයගොල්ලන්ට. ඔය 20 දෙනාට පොළොව පේනෝ නම් පොළොවවල් 20ක්. අහසවල් 20ක්. ලෝකේ කියලා කියන්නේ මොකද්ද? මේ සලායතන ටික. එතකොට දැන් දිව්‍ය ලෝක කොහෙද තියෙන? අපාය කොහෙද තියෙන්නේ? තැනක තියෙන එකක්ද මේ? නෑ නේද? පොළොව යට අපාය තියෙනවා අහසදී එහෙමද? නෑ නේද? එහෙම නෙමෙයි. කෙනාට මේ ලෝකයක් මේ තියෙන්නේ මායා ලෝකයක් කියන සීන ලෝකයක් තියෙන්නේ. එතකොට දැන් මේ කෙනාට පේන ලෝකෙ දැන් එළියෙත් නෙමෙයි නේද? දැන් බල්ලට බෙන්න පෙර බල්ලෙක් හිටියත් නෙමෙයි. ඉබුණට පස්සේ බල්ලෙක් ඉන්නව නෙමෙයි නේද? එතකොට දැන් කතා කරන එකේදී බලන්න ඕන. ඔන්න දැන් අපි කිව්වා ඇහැට රූප පේන මට. ඔන්න රූපේ දැන් මෙහෙම වදිනෝනේ. ඔන්න දැන් මට ඕගොල්ලෝ මෙහෙම වදිනවා ඇහැට. දැන් බල්ලා ඉබුණා කියලා හිතන්නකෝ. දැන් ඕගොල්ලෝ අත හොල්ලනවනේ. නේ? ඒ අත හොල්ලනවා කියන තැනදී මොකද්ද වෙන්නේ? මෙතන මල කඳ ඊට පස්සේ අතන තමයි පැක්කක. මේක අර මේ පුදුම වැඩක් හිතන් තියෙන. ඕගොල්ලෝ අත හොල්ලන එක මට පේනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කතා කරන සද්දෙ මට ඇහෙනවා. එතෙන්දි මෙතන වෙනම කෙනෙක් ඉන්නව අතන වෙනම බල්ලෙක් ඉන්නවද? නෑනේ. එතකොට මෙහිම බලනකොට මෙහිම මෙතන මුකුත් නෑ. ආයතන තුනේ උපදින්නේ. ඔන්න ඔය සිද්ධිය අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට. ඒක බුදුම බට. අන්න අර උපමායෙම තමයි අල්ලන්න ඕන හරියටම. බල්ලට බෙන්න පෙර වතුර වරේ බල්ලෙක් හිටියෙත් නෑ. බුණාට පස්සේ ඉන්නවත් නෙමෙයි. මේ අහස පොළොව ඉර හඳ ගස් කොළන් මේ රූපේ ඔය රූප මේ ඔක්කොම එතකොට මායාවක් නෙමෙයිද? සිහිනයක් විතරයි. එතකොට මේ සිහිනේ ලේසි පාසු කෙනෙකුට නිදහස් වෙන්න පුළුවන්ද? බෑනේ. හැම මොහොතකම මොකද්ද වෙන්නේ? මේ සිහිනේ තුල තමයි ඔයගොල්ලෝ ඉන්නේ. දැන් මේ සිහිනේ කෙලවරක් හොයන්න බෑනේ. මුලක් හොයන්න බෑ, අගක් හොයන්න බෑනේ. නමුත් සිහිනේ නවත්තා. සිහිනේ විදියට දැකලා සිහිනේ ඉවත් වෙන්න පුළුවන්. හැබැයි සිහිනේ ඉවත් වෙන කෙනෙක් නෑ. දැන් සිහිනේ තුල දැන් මම කියලා කෙනෙක් ඉස්සරත් හිටියද? නෑ නේද? එතකොට මම කියලා කෙනෙක් ඉඳලා නැති කරගත්තා නෙමෙයි. මේක තේරුම් අරගෙන සදාතනික වුණා. මායාව බවට පත් කරගත්තා. මේ දැන් මම මේ කතා කරන්නේ ඕගොල්ලන්ටද? ඕගොල්ලෝ ආව කියන එකක් දැන් කවුද හදාගෙන තියන්නේ? ඒක දැන් මම දැනගෙන නෙවෙයිද මේ කතා කරන්නේ? එතකොට දැන් ඔයගොල්ලෝ ඉස්සරහා මට සංවර වෙන්න සීලයක් තියෙනවද? නෑ නේද? අපිට සීල් නෑනේ. සාතුන්ට සීලයක් නෑ. එතකොට දැන් හොඳ කියාගන්නේ කාටද? බැනගන්නේ කාටද? පුඤ්ඤ පාප පහිනස්ස. දැන් බල්ලා ගිහිල්ලා ඉවර වෙලා අර බාහිරේ ඉන්න බල්ලා ගැන දැන් හිතනවනේ. මූ නම් මෙහෙමයි මූ මහා හොඳ නරක එකෙක් මූ මහා හොඳ එකෙක් මොන විදියට හිතුවත් දැන් බල්ලා හිතන්නේ කාර ගැනීද දැන් මේ? දැන් බල්ලාට බල්ලෙක් බාහිරින් එළියෙන් හම්බෙලා තියෙනවද? දැන් ඕගොල්ලෝ ගිහිල්ලි වෙලා අර හාමුදුරුවෝ මිත්‍යා දෘෂ්ටිකයෙක් එයයි බන නෙමෙයි කියන්නේ මේ බයිල් ගන්නවා කියලා කිව්වොත් දැන් ඕගොල්ලෝ කාටේ කියාගන්නේ මේ? ඕගොල්ලෝ ගිහලා මගේ හොඳ කිව්වොත් ඉතින් කාටේ කියාගන්නේ? එහෙනම් හොඳයි නරකයි දෙකම ලෝකෙනේ තියෙන්නේ. අන්න පුඤ්ඤ පාප පහිනස්ස නිර්වාණ ධාතුව. එහෙනම් ලෝකේ කිසිම දෙයක් කළා නිවන් දකින්න බෑ කියලා මං ඉස්සෙල්ලා කිව්වා නේද? එන්නේ කිව්වේ ඕකට. එක දේශනාවයි නිවන් දකින්න දෙන්නේ. ආපහු මේ සිරෙදි පෙරෝගෙන කයිවාරු ගහ බෝගස් වටේ දඟල මල් කූට ගණන් පූජා කර යන්න ඕනේ නෑ. මෙච්චර එක බණයි කිව්වේ සුනීතලට සෝපාකාර රජුමාල අම්බපාලි අඟුලිමාල එක දේශනාවයි කරේ. එතකොට ධර්මයේ දැක්කේකට කියන්න පුළුවන් අද බුදුහාමුදුරු ලංකාවේ පුදුනා ඉන්දියාවේ පුදුනා කියලා බෑ නේද? බෑ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ හැම මොහොතකම පහළ වෙනවා ඔයගොල්ලන්ගේ මේ චිත්ත නිරෝධය වෙන හැම මොහොතකම නේ. ඔන්න මායාකාරී ලෝකේ තේරුම් ගන්න. ඒ කියන්නේ මේ බණ ටික අහලා ගිහිල්ලා අරක අතහැරීම වෙන්නේ නැහැ. අතහැරී ගමම්ම නිර්වාණය ළඟට එනවා. ඒකයි කියන්නේ අතහැරින්න එනවා කියලා. මේ අතහැරීම ගැන කියලා තියෙන්නේ. නමුත් මේ අතහැරීම කියන වචනය කෙනා ගන්න වෙනත් අර්ථවලින්. පේන දේ එළියෙත් නෙමෙයි නම් තියෙන්නේ. දැන් මෙතන පේන එකත් ඒ පෙනීමම නේද? එතකොට මේ රූපේ මෙතන තියෙද? ලෝකේ ශූන්‍යයිනේ. ලෝකේ ශූන්‍යයි නම් මං කියවා මේ පේන දේවල් කිසි දෙයක් එළිය තියෙන දේවල් නෙමෙයි. එහෙනම් මේකත් එළිය පේන එකක් නේද? එහෙනම් මේක තියෙනවද මෙතන? ඔයගොල්ලෝ ඉඳන් මේ ඇහැ කියන එක මම කුසේ ඉඳන් තියෙන හැක් නෙමෙයි. ඇහැ කියන එක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. රූපේ කියන එක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. විඥානය කියන මේ මොකද? විඥානය කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒකනේ මං කිව්වේ මේක බලපු කයින්වත් හිතින්වත් මේක දිහා බලන්න බෑ කියලා. ඇයි මේ පෑන් එක ගැන දන්නේ නැහැ. මේ මල් පෝච්චිය ගැන දන්නේ නැහැ. මේ කය ගැන දන්නේ නැහැ නේද? එහෙනම් දැන් මේ ඔක්කොම ධර්ම කොහෙද තියෙන්නේ? විඥානය තුල නේද? එතකොට එක වෙලාවකට එක විඥානය නේද සකස් වෙන්නේ. ඒ විඥාණයට සකස් වෙන්නේ අපි කියව නේද රූපයක් ඕන කියලා. සතර මහා ධාතු රූපයක් ඕන. ඊට පස්සේ ඔන්න දැන් රූපය මේකනේ ධාතු රූපේනේ. මේ එක දිහා බලාගෙන ඉන්නකොට විඥානය සකස් වෙලා තියෙනවා. එතකොට ඒ විඥාන දැනුම තුල නේද අර සමස්තය තියෙන්නේ. උපත තියෙන්නේ ඒ විඥානය තුල. ඒ උපත මේ ඉපදිලා ඉන්න කියන කය දන්නවද? මරණවයි කියන කය දන්නවද? නෑනේ.
අතීත අනාගත කාලත්‍ර ભેදේ තියෙන්නේ විඥානය තුල. සැප වේදනා දුක් උපේක්ෂා ඔක්කොම වේදනා තියෙන්නේ ඒ විඥාන ධර්ම තුල. සියල්ලම තියෙන්නේ විශ්වයම තියෙන්නේ මේ මොහොතේ සකස් වෙන හිත තුල. එතකොට හිතේ ස්වභාවය මොකද්ද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ධම්මචක්කුං උදපාදි කොණ්ඩඤ්ඤ දැක්කේ දායක. ඉතින් ධම්මචක්කේ කියවන මේගොල්ලන්ට වැඩක් නැහැ නේ කිව්වට. පිරිත් කිව්වට වැඩක් නැහැ නේ. අනිච්චාවත සංඛාරා මලගෙදර කියන එක නෙමෙයි. දැන් වෙන්නේ. අනිච්චාවත සංඛාරා උපාද වයන්න. එතනම් උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඉපදුණු ශණයම නිරුද්ධ වෙනවා. ශණයම භංග වෙනවා. මේ දැන් වෙන එක. මේ ශනික මරණය මෙතන වෙන්නේ. ඇයි මේක බලපු කයෙමයි මේක බලපු මමමයි මේකත් බලන්න කියලා හිතෙන්නේ. මම ඒකට භාවනාව තමයි අර සරල විදියට දුන්නේ මොකද්ද ඕන හොඳට බලා ගන්න. දැන් මේ බලන්න මේ පෑන් එක කියන සතර මහා ධාතු හැඩ රූපේ වෙනස් නේද? මේ මල් පෝච්චිය වෙනස් නේද? හොඳයි මෙහෙම බලාගෙන ඉන්නකොට කය කියලා ගන්න ඒකට. හිත එක ගන්න. ඔන්න කය හිතයි නේ දැන් තියෙන්නේ. ඔන්න දැන් මේ වෙලාවේ කය හිතයි සකස් වෙලා තියෙන්නේ. ඔන්න. දැන් ඔන්න තාම අනිත් එක ඊළඟ එක සකස් වෙලා තියෙනවද? එහෙනම් කය සකස් වෙලා නැහැ නේද? හිත සකස් වෙලා නැහැ නේද? ඔන්න බලන්න වැඩි හැටි. කය සකස් වෙලා නැහැ, හිත සකස් වෙලා නැහැ. එතකොට මේක බලපුවායින්වත් ඉතින්වත් අර්ග දිහා බලන්න බෑ නේද? ඔන්න බැලුවා කියලා හිතමුකෝ දැන් මොකක්ද උනේ? ශනික මැරුණා. ශනිකව මැරුණා, ශනිකව ඉපදුණා. ශනික මරණය. අන්න කන්දානම් පාතු භව ආයතනනම් පටිලාපෝ. ඒ කියන්නේ කලේ බරස්සනික්කේපෝ ජීවිත ඉන්දියාසු පච්චේදෝ අයං උච්චිත බික්කවේ මරණ. යතේ සම්තේතං සත්තාන තම්මා සම්මා සත්ත්වනිකාය ඒ සත්වේ ඉන්න තැනම. චුති චවනතා බේදෝ අන්තරදානම් මච්චු මරණ. කාලක්‍රියා කන්දානම් පාතු භව ආයතනනම් පටිලාපෝ. නමුත් වෙන්නේ මොකද්ද දැන් මේක දිහා බලලා අර්ග දිහා බලනකොට? යං වේදේති තං සංජානාති මදුබින්නික සූත්‍රයේ යං වේදේති තං සංජානාති තං විතක්කේති තං පපංචේති පපංච සංඥා සමුදාචරಂತಿ අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපේසු අන්න අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපේසු දැන් මේක දිහා බලනකොට බල්ලි වෙලා අර්ග දිහා බලනකොට මොකද හිතෙන්නේ බලන්න පෙර මේකත් තිබ්බා බලන්න පෙර මෙතනත් මමයා හිටියා හරිනේ හිතත් තිබ්බා ඔක්කොම තුන් කාලෙන් රැවටෙනවා ඔව් අතීතෙන් අරගෙන වර්තමානයේ විඳලා අනාගතයට ඉතුරු වෙනවා. නමුත් අරක බලනකොට අපිට හොඳට තිබුණා නෙමෙයි, තියෙනවා නෙමෙයි. ඔන්න ওই විදිහට ආවොතින් තත්ත තස්ස විපස්සති. එන්න. අතීතං නාගමෙය නප්පටිකංකේ අනාගතං යදි තීනම් පහිනත්තං අපද්දච්ච අනාගතං පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඔන්න තැන විපස්සනා කරන තැන. ඔන්න ඔකයි භාවනාව. හේතුන් නිසා හදාගත්ත ඵලය හේතුවටයිද? අර හිත සමුදේ වෙන තැනත් එනම් මමවත් බාහිරින් කෙනෙක්වත් සමුදේ වෙන්නේ නැහැ නේද? උපදින තැන මම නෙවෙයි නේද? ඔන්න උපත මරණය දෙකනේ අවසන් කරන් තියෙන්නේ. දැන් හිත නිරුද්ධ වෙන තැන නේද? එතන නිරුද්ධ වෙන තැන මම කියලා කෙනෙක් මැරෙනවද නැහැ නේද? එහෙනම් දැන් හිත උපදින තැන මොකද්ද වෙන්නේ? ලෝකේ සමුදේ වෙනවා. එතන එතකොට මොකද්ද වෙන්නේ? මේ මෞකසිය උපතක්ද? නෑ නේද? මේ චක්‍රයක් තියෙන මේ වටවලවල් වගේ හේතුඵල ගන්න. දැන් එතන මෞකස නෑ නේද? හිත නිරුද්ධ වෙන තැන මලකඳ තියේද? නෑ. මේ මොහොතේ පහළ වෙන හිත. මේ මොහොතේ පහළ වෙන හිත තුල තමයි සමස්තේම හටගන්නේ. එතකොට මේ මොහොතේ පහළ වෙන හිත අඳුනගන්නේ කොහොමද අපි? හිත අතයන විදිහ දකින්නේ කොහොමද අපි? ඒ සංසිද්ධිය වෙනකොට මේ මොහොතේ සකස් වෙන විඥාණය තුල. මේ මොහොතේ සකස් වෙන විඥාණයට අපි කිව්වා රූපේ පිළිබඳ අරමුණු කරලා ගන්න කියලා. එතකොට මේ රූපය තුල අපි කියලා තියෙන උපාදාය රූපය ගැන. උපාදාය රූපේ අතීතයේ ධාතුවටයි නෑ කියන එකයි පෙන්වලා තියෙනවා. මේ ලෝකේ තියෙන සියලුම රූප ධාතු විදියට බලන්න. උපාදාය රූපේ ධාතු තුල අතීතෙත් හම්බෙලා තියෙනවද නෑ නේද? එතකොට SCD පිටට ගැටෙනකොට රූපයෙන් මිදෙන්න බැයිද අපිට? පේන දේ දැන් SCD පිට අපිට යම් කිසි දෙයක් ගැටෙනවා. ගැටලා තියෙනවා SCD පිට ස්පර්ශ වෙලා තියෙනවා. ඒ ස්පර්ශ වෙලා තියෙන්නේ මොකද්ද? වර්ණ රූපේ නේද? චිත්‍රේ නේද පේන්නේ? ෆොටෝ එක නේද පේන්නේ? ප්‍රතිබිම්බේ නේද? එතකොට අල්ලන්න කියලා කිව්වොත් වදින්නේ මොකද්ද? කාය විඥානයේද අල්ලන්න කියවට පස්සේ වෙන්නේ ධාතුව නේද? ඒක පේන තැන ඉවර වෙනව නේද අල්ලන්න කියලා යනකොට. එහෙනම් පේන දේ අරකේ තියෙනව නෙවෙයි නේද? එහෙනම් තියෙන ධාතුව පේන්නේ නැහැ නේද? දැන් එතනම කැඩෙන්නේ නැද්ද බ කියලා බලන්න. එතකොට අර SCD පිටට හම්බ වෙන රූපය බොරුවක් නෙවෙයිද? ටීවී එකෙන් දකින්න එකයි ඇත්තටම පේන එකයි කණ්ණාඩියෙන් පේන එකයි දෙකම එකන්නේ. හොඳයි මේ වෙලාවේ සකස් වෙච්ච ඇහැ බොරු වෙනව නේද? රූපය බොරු වුණොතින් ඇහැ රූපය අනාත්ම වුණොතින් ඇහත් අනාත්ම වෙනව නේද? මේ වෙලාවේ සකස් වෙන චක්කු විඥාණයෙන් මිදුණා නේද? එහෙනම් අන්න ඇහැ තුල රූපය තුල චක්කු විඥාණය තුල බොරු නේද? දැන් චක්කු විඥාණය ගන්නොත් දැන් විඥාණය ඇත කියන්න පුළුවන්ද නැත කිය අපි කියවන එක විපාකයක් කියන එක විපාක වට්ටයක් කිව්වා හේතුන් නිසා හදාගත්ත දේ හේතුව නිරුද්ධ මේක නිරුද්ධ නැහැ කිව්වා ඒක විපාක වට්ටය කියලා කිව්වා. එතකොට එතෙන්දී අර පෙන්වන්නා වූ රූපය ඇත කියන්න පුළුවන්ද නැත කියන්නා වූ පුළුවන්ද? එහෙම පනවන්න බෑ නේද? අන්නේ වෙලාවේ ඇහිම් මිදුණා රූපයෙන් මිදුණා විඥානය ධාතුවේ.
තියෙනවා. ඒ කියන්නේ මේ එතනම සලාය ඔක්කොම මිදෙන ක්‍රමය ඔය තියෙන්නේ. හැම මොහොතකම පංච විඥානේ විපාක විඥානේ අක්‍රිය වෙනවා. ඒක හොඳ තේරුම් ගන්න. ඉන්නේ අක්‍රිය වෙන එකට තමයි සලායතන නිරෝධය කියලා කියන්නේ. හේතුව නිසා හට ගන්න ඵලය, හේතුව නිරුද්ධ වීම ඵලය නිරෝධය කියලා කියන්නේ. හැම මොහොතකම මේ ලෝකය අවසන් වෙනවා. ඒ ලෝකය අවසන් වෙන එක ප්‍රඥාවෙන් දකින්න පුළුවන් සතිපට්ඨානය තුල. මේ හිත දැනුත් උපදින්නේ මේ කය තුලවත් වෙනත් කයක් තුලවත් නෙමෙයි. දැන් බාහිරින් මං කියව නේද රූප දෙකක් තියාගන්න කියලා. බාහිරින් රූප දෙකක් තියාගන්න කියලා කිව්වේ උපාදාය රූපේ ධාතු රූපය තේරුම් ගන්න විදියට. මේ පැත්තේ කලගෙඩියක් තියාගත්තා, මේ පැත්තේ බුදු පිළිමයක් තියාගත්තා. දැන් මේ ධාතු දෙකනේ තියෙන්නේ. මේ ධාතු දෙකේ උපාදාය රූප දෙක තිබ්බද? අතීතේ අයිති නෑනේ. අයිති නෑ. ඊට පස්සේ දැන් මෙහෙම ඇස්සිදී පිටර බුදු පිළිම ගැටලා තියෙනවනේ මෙහෙම. ගැටලා තියෙනකොට මොකද්ද ඇස්සිදී පිටර බුදු පිළිම ගැටලා තියෙනකොට සිද්ධ වෙන්නේ? පේන දේ තියෙනවා නෙවෙයි, තියෙන දේ පේන්නේ. ඊට පස්සේ ඇස්සිදී පිටර ගැටිච්ච වෙලාවේ නේද මම දකින්න රූපයක්, රූපේ දකින්න මමෙක් කියන එක තියෙන්නේ. ඔව්. එතකොට අර උපාදාය රූපය ගැටලා තියෙන වෙලාවේ ධාතුවේ නෑ නේද? ගැටෙන්න ඉස්සර වෙලක් තිබුණ නෑ නේද උපාදාය රූපේ බාහිර රූපේ. ඊළඟට හදාගන්න එකේ තාම මේ අතීතෙත් නෑ ඊළඟටත් නෑ නේද? ඊළඟට හැදෙන තැන දකින්න රූපේ හම්බුනොත් විඥානය සකස් වෙනවද? බාහිරින් රූපයක් ඇස්සිරි පිටට ස්පර්ශ වෙනකොට අපිට තේරුම් ගත්තොත් අතන දකින්න දෙයක් නෑ කියන එක තේරුම් ගත්තොත් එතන දැනගන්න රූපයක් හම්බුනේ නැතුවදී විඥානය සකස් වෙන්නේ නෑ නේද? එතකොට නාම ධර්ම සකස් වෙන්නේ නෑ නේද? ඒ කෙරෙහි වේදනාව සංඥාව චේතනාව. එහෙනම් නාම රූප දෙක එකතුව දැනගන්න විඥානිකුත් හැදෙන්නේ නෑ නේද? එතකොට ඒකත් දැකලා ඉවර වෙලා ඒකත් දැක්කොතින් අපිට ඊට පස්සේ හිතක් උපදිනවා. ඒ හිත උපදින්න මේක අදාළ වෙන්නේ අරක අදාළ වෙන්නේ අර විඥානය අදාළ වෙන්නේ නැහැ එළිය උපදින. ඔප්පාතික උපදින. ඒක නිර්වාණ